නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අද සබ්බාසව සූත්‍ර දවස නේද? දවස් කිහිපයක් අපිට කතා කරන්න බැරි වුණා. සබ්බාසව සූත්‍රයට අදාළව අපි කතා කළා සබ්බාසව සූත්‍රයේ මුල් කාරණාව. එතකොට එතනදී යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය පිළිබඳව අපි කතා කළේ. යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය පිළිබඳව අපි කතා කරනකොට අපි මතක් කරගත්ත මේකෙදී ඊටාම වැදගත් වෙන සූත්‍ර දේශනා දෙකක් පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ ද්විධා විතක්ක සූත්‍රය සහ විතක්ක සංඨාන සූත්‍රය පිළිබඳව ආශ්‍රව ධර්මතා ක්ෂය භාවයට පමුණවා ගන්නකොටත් ආශ්‍රව ධර්මතාවයන් හික්මවනකොට කෙලෙසුන්ගෙන් හිත සංවර කරගන්නකොට ඊටාම වැදගත් ඊටාම අවශ්‍ය වන හිත වඩන ඕනම කෙනෙකුට ප්‍රයෝජන පිණිස පවතින සූත්‍ර දෙකක් තමයි ද්විධා විතක්ක සූත්‍රය සහ විතක්ක සංඨාන සූත්‍රය කියලා කියන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන එක මාතෘකාව අපි සාකච්ඡා කරන්නට යනකොට අපි මේ කාරණාවේදී මේ සූත්‍ර දෙක කතා කරමු කියලා අදහස් කළේ. යෝනිසෝ මනසිකාරය කියන වචනේ පිළිබඳව තවදුරටත් මම බැලුවා. යෝනිසෝ කියන යෝනිස කියන වචනය නිපාත පදයක් හැටියට තමයි දැක්වෙන්නේ. එතකොට ඒක වෙනමම අර්ථ විග්‍රහ කරන්න බෙදා දක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නිපාත පදයක් විදිහට අපිට දක්නට ලැබෙන නිසා කියන එක තමයි ව්‍යාකරණානුරූපීව මට දකින්නට ලැබුණ දේ. එතකොට ඒකේ වචනේ සම්බන්ධව අපි මතක් කළේ. මොකද සමහර තැන්වල යෝනිසෝ මනසිකාරය කියන දේ යෙදෙනවා වගේම අපිට යහපත් ලෙස කළ යුතුයි වගේ තැන්වලදීත් ඒ වචනය ඒ විදිහට යෙදලා තියෙන අවස්ථා ත්‍රිපිටකයේ ඇතැම් තැන්වල දකින්න පුළුවන්කම ලැබුණා. එතකොට අර අර්ථකථනය එතනට ගැලපෙන්නේ නැහැ කියන එකත්. එතකොට අපිට මජ්ක්‍ධිම නිකායේ ද්විධා විතක්ක සූත්‍රය බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වාසය කරනකොට භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා. පුබ්බේව මේ භික්ඛවේ සම්බෝධා අනබි සම්බුද්දස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතද හෝසි. මහණෙනි මම සම්බෝධියට පළමුව අනබි සම්බුද්ධ කාලයේදී බෝධිසත්ව කාලයේදීම මට මෙන්න මෙහෙම සිතක් ඇති වුණා. යන්නෝනාහං දෙදහකත්වා විතක්කේ විහෙරේ යන්ති. මම මගේ අදහස් නැතිනම් සංකල්පනාවන් විතර්කයන් දෙදහකත්වා කොටස් දෙකකට බෙදමින් වාසය කරනවා නම් ඒක ඊටමත් හොඳයි කියලා. එතකොට සෝකෝ අහම් භික්ඛවේ යෝචායන් කාම විතක්කෝ යෝච ව්‍යාපාද විතක්කෝ යෝච විහිංසා විතක්කෝ ඉමං ඒකම් භාගමකාසින්. ඒ මම යම් හිතේ ඇතිවෙන කාම විතර්කයක් තිබුණා නම් ව්‍යාපාද විතර්කයක් තිබුණා නම් විහිංසා විතර්කයක් තිබුණා නම් මේ ටික හිතේ එක පැත්තකට බෙදුවා. ඒ වගේම යම් නෙක්ඛම්ම විතර්කයක් අව්‍යාපාද විතර්කයක් අවිහිංසා විතර්කයක් තිබුණා නම් මේ විතර්කයන් අනිත් පැත්තට දෙවෙනි කොටසට කළා. ඒ කියන්නේ හිතේ ඇතිවෙන අදහස් හිතේ ඇතිවෙන විතර්කයන් කොටස් දෙකකට දෙපැත්තකට බෙදුවා. ඒ විදිහට දෙපැත්තකට බෙදලා ඉන්නකොට තස්සමයිහම් භික්ඛවේ එවං අපමත්තස්ස ආතාපිනෝ පහිතතස්ස විහෙරතෝ. ඒ විදිහට මම කෙලස් තවන වැරැතුව අප්‍රමාදීව ඉන්නකොට උපජ්ජති කාම විතක්කෝ. කාම විතර්ක සිතට ඇතුල් වෙනවා. එහෙම ඇතුල් වෙනකොට සෝ එවං පජානාමි. මම මේ වෙලාවේදී මෙන්න මේ විදිහට ඒ පිළිබඳව දන්නවා.
යම් මේ කාම විතර්කයක් ඉපදුනා නම් මේ උපන්නා වූ කාම විතර්කය මගේ ස්වභාවය අනුව මට ආබාධ පිණිස එහෙමත් නැත්නම් මගේ පරිහානිය පිණිස පවතින දෙයක්. ඒ වගේම තමයි එක්ක සබ්‍රහ්මචාරීන් හෝ වේවා අනිකුත් ලෝකයේ ඇත්තන් හෝ වේවා අනිත් අයටත් අයහපත පිණිස පවතින දෙයක් පරව්‍යාබාධායපි සංවත්තති. එක්කෝ අත්තව්‍යාබාධාය තමාට ගැටලු ඇති කිරීම පිණිස එහෙම නැතිනම් පරව්‍යාබාධාය අනුන්ට ගැටලු ඇති කිරීම පිණිස පවතින දෙයක්. මේ කාම විතර්කය කියන එක එහෙම නැතිනම් උභයව්‍යාබාධායපි සංවත්තති. මේ තමා සහ අනුන් කියන මේ දෙපිරිසටම බාධා පමුණවන දෙයක්. ඒක එහෙමමයි. මොකද තමාටත් ඒක අහිත පිණිස පවතිනවා අනුන්ටත් ඒක අහිත පිණිස පවතිනවා. යම් විදිහකින් එබඳු විතරක බහුල කොට පවතින කෙනෙක් නැවත නැවත ඇසුරු කරන්නට ලැබෙනකොට ඒ අනිකුත් අයටත් ඒ විතර්ක කාන්දු වෙනවා. එහෙම නැත්නම් ඒ විතර්ක ඇසුරු වෙන්නට පටන් ගන්නවා. එහෙම වෙනකොට ඒ කෙනා ඒ තමාටත් අහිත පිණිස පවතිනවා වගේම ඉන්න අනිත් අයටත් අහිත පිණිස පවතිනවා. මෙන්න මේ විදිහට දෙපිරිසටම අහිත පිණිස පවතිනවා වගේම පඤ්ඤා නිරෝධිකෝ. එතකොට විඝාත පක්ඛිකෝ මේක ප්‍රඥාව නැති කරන්නට ප්‍රඥා නිරෝධිකෝ ප්‍රඥාව ක්ෂය බවට පමුණවන දෙයක්. මේ විතර්කයන් බහුලව ඉන්නකොට නොවැඩුණු නුවණ උපදින්නෙත් නැහැ. උපන් නුවණ දියුණුවටපත් වෙන්නෙත් නැහැ. එතකොට ඒ වගේම මේක මේ නිවන සඳහා පවතින දෙයක්ුත් නෙමෙයි. එතකොට විඝාත පක්ඛිකෝ කියලා කියනවා මේ විඝාතයටපත් වෙනවා කියලා කියනවා දුකටපත් වෙනවා කියන එකට විඝාත පක්ඛිකෝ මේක දුක පිණිස පවතින දෙයක්. දුක්පක්ෂයේහි වැටෙන දෙයක්. එතකොට අනිබ්බාන සංවත්තනිකෝ නිර්වාණය පිණිස පවතින දෙයක් නෙමෙයි. එතකොට මෙන්න මේ විදිහට මේ යම් කාම විතර්කයක් සිතට ඇති වෙනවා නම් මේ ඇති වෙන කාම විතර්කයේ පිළිබඳව හොඳට හිතෙන් මානසිකාරය පවත්වනවා. මේ විතර්කයේ ඇති ආදීනෝය පිළිබඳව මේ විතර්කයේ වාසය කරනකොට මේක මගෙත් පරිහානිය පිණිස පවතිනවා. එන්න සීලාදී ගුණධර්ම වලින් මාව පිරිහීමටපත් වෙනවා. එතකොට අනුන්ටත් මේක අයහපත පිණිස පවතිනවා. අපි දෙපිරිසටම මේක අයහපත පිණිස පවතිනවා. ඒ විතරක් නෙමෙයි මේ තුල ඉන්නකොට අනිත් ගුණධර්ම පිරෙන්නෙත් නැහැ. ගුණධර්ම වලටත් හානි වෙනවා. නිවන් දකින්න කෙනෙකුට මේක සුදුසු දෙයක් නෙමෙයි. මේක ඊටාම අපහසු දෙයක් බවට පත් වෙනවා කියලා. මෙන්න මේ විදිහට ඒ කාම විතර්කයේහි ඇති දොස් සහගත පක්ෂය පිළිබඳව නැවත නැවත හිතට මෙනෙහි කරනවා. එතකොට මේ දොස් සහගත පක්ෂය පිළිබඳව නැවත නැවත මෙනෙහි කරනකොට ඒ කෙනාට ඒ කාම විතර්කයේ අබ්බත්තං ගච්ඡති ඒක ක්ෂය භාවයටපත් වෙනවා. ඒ කාම විතර්කය නැති වෙලා යනවා. මොකද ඒකේ ආදීනවේ නැවත තමන් ප්‍රකට කරලා හිතට පෙනෙන නිසා. මේ විදිහටම හිතට ඇති වෙන ව්‍යාපාද විතර්කයක්. ව්‍යාපාදේ කියලා කියන්නේ අපි දන්නවා තරහ නැතිනම් ගැටීම් සහිත මනෝභාවයන්. එතකොට මේ ගැටීම් සහිත පටිඝ සංප්‍රයුක්ත මනෝභාවයන් නැවත ඇති වෙනකොට අපි දකිනවා මේක මටත් අහිත පිණිස පවතිනවා අනුන්ටත් අහිත පිණිස පවතිනවා. මේකේ ආදීනව පක්ෂය අපි හොඳට බලන්න පුරුදු වෙනවා. එතකොට විහිංසා විතර්කයත් ඒ විදිහටමයි අනිත්‍යයට හිංසා පීඩා කරන අනුන්ගේ දුක කැමති වෙන ස්වභාවය. එතකොට මේ හැම පැත්තකදීම තමාගේ මනස පිළිබඳව හඳුනා ගන්න කමක් නැත්නම් මේ විතර්කය හඳුනා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ විතර්කය හිතට එනවා දන්නෙත් නැත්නම් යනවා දන්නෙත් නැත්නම් මේ විතර්කය දුරු කරනවා කියන එකට උත්සාහ කරනවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා හිත පිළිබඳව හොඳ අවධානයක් තියෙන්නට ඕනේ. නිවන් දකින්න යන කෙනාට හිතේ ඇතිවෙන විතර්ක හැම වෙලාවකදීම කොටස් දෙකකට බෙදාගෙන මේක අකුසල් පැත්තට වැටෙන විතර්කයක්. එතකොට Taman දන්නවා කාම විතර්කයක් ඇති වෙනකොටම කාම විතර්කයක් ඇති වෙගෙන එන පැත්ත පිළිබඳව Tamanට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට කාම විතර්ක කියලා කියනකොට ඒ තුල රාගාදී චේතනාවන් පමණක්ම නෙමෙයි පංචකාම ගුණික ආස්වාදයේ පිනිස බාහිර ආරම්මණයන්ට දැස ගන්න සියලුම පැතිකඩවල් ආවරණය වෙනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන් ඕනම එකක් පැත්තට නැවත කැමැති විදිහට නැඹුරු වෙනවා නම් මේ හැම පැත්තකටම කියනවා කාම විතර්ක බහුලව
වාසය කරනවා කියලා. කාමයේ තියෙන ලක්ෂණය තමයි දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මයන්ට කියනවා පංචකාම ගුණ කියලා. නේතේ කාම මේ දේවල් කාම නෙමෙයි. අපිචකෝ කාම ගුණාති අරියස්ස විනේ උච්චති. නමුත් මේ වලට කියන්නේ පංචකාම ගුණ කියලා. ඒ කියන්නේ මේ හිතේ පවතින කාමය පවත්වා ගැනීම සඳහා උපකාර කරන දේවල් තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මයන්. මේ දේවල් වලින් කවදාවත් කැමැත්ත ගේන්නේ නැහැ. ඒ රූපය හොඳයි කියලා නැවත නැඹුරු වෙනකොට තමයි කාමය මේ පැත්තේ ඇති කරගන්නේ. එතකොට ශබ්දය හොඳයි, ගන්ධය හොඳයි, රස ස්පර්ශ හොඳයි කියලා මේ පැත්තට නැවත නැවත නැඹුරු වෙන කමට කියනවා කාම විතරකයන් බහුල කොට වාසය කරනවා කියලා. එතකොට කාම විතරකයන් නැවත නැවත බහුල කොට වාසය කරන කෙනෙකුට අර කතා කරපු විදිහට නිවන ළඟ වෙන්නේ නැහැ. කෙනාට නිවන දුර වූවක් කොට පවතිනවා. ඒ වගේම මේක දුක් පක්ෂයේහි වැටෙන දෙයක්. එයා නැවත නැවත ඇසුරු කරන්නෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේකේ ආදීනව පැත්ත ගැන බලනවා. ඒ කෙනත් බොහොම පීඩාවෙන්, වෙහෙසෙන්, විඩාවෙන් ජීවත් වන්නෙක් බවට පත් වෙනවා. තමන්ගේ හිත නැවත නැවත පීඩාවට පත් වෙනවා. තමාගේ වරද ගැන නැවත නැවත තමන්ට පෙන්නකොට ඒ දේ වැරදි සහිත බව හිතට විතර්ක විදිහට ගෙනල්ලා දෙනකොට, ඒ වගේම ඒ දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා තේරෙනකොට ඒ දේවල් හරි හිතට පීඩා කර ධර්මයන් බවට පත් වෙනවා. එතකොට ඒක දකින්න හාත්පස තමන්ගේ මනස තුල ඇති වෙන හැම කෙලෙස් පැත්තක් ගැනම. ඒ කියන්නේ මේ හුදෙක්ම රාගයේ පමණක් ගැන කතා කරනවා නෙමෙයි. අපිට ලෝකයේ තුල පවතින යම් කැමැත්තකින් යම් ආස්වාදාදිය තුල අපි ඇලෙන බැඳෙන පැති තියෙනවා නම් මේ හැම පැත්තක් ගැනම කතා කරන්නේ. එතකොට අන්න ඒ විදිහට අපිට ඒ තුලින් ඇතිවෙන අයහපත් ප්‍රතිවිපාක පැත්ත පිළිබඳව අපි නැවත නැවත මානසිකාරයේ පවත්වනකොට මේකෙන් අපි දුකටපත් වෙන හැටි ගැන නැවත නැවත මෙනෙහි කරනකොට ආබාධ සහිත බව හිතට ගෙනල්ලා දෙනකොට ඒකේ පැත්තට අපේ මනස අරගෙන යන්නේ නැතුව වෙනමම අපේ මනස හරව ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහටම ව්‍යාපාද විතරකේ තව කෙනෙක් ගැන ගැටීමක්, අමනාප ගතියක් හිතේ ඇති වෙගෙන එනකොටම අපිට හඳුනා ගන්න පුළුවන් වෙනකොට තව දෙයක් හෝ කෙනෙක් හෝ සිද්ධියක් පිළිබඳව අපිට ඒකට ප්‍රතිකර්ම සපයන්න තරම් අපි දක්ෂයෙක් වෙන්න ඕනේ. එතකොට ඒක හඳුනගෙන ඒකට නැවත නැවත ඒ පැත්තට හිත යන්නේකින් හිත වළක්වමින් හරි පැත්තට, හරි මාවතට හිත දාන්නට, ඒකෙන් ඇති වෙන ආදීනවේ පැත්ත ගැන අපිට නැවත නැවත හිතට ගෙනල්ලා දෙන්නට අපි දක්ෂයෙක් වන්නට ඕනේ. හිංසා විතර්කයක් ඒ විදිහමයි. ඒ විදිහට හිත නැවත නැවත හරි පැත්තට ගන්නකොට ඒ කෙනාට අර කියපු විදිහට තමාට අහිත පිනිස හෝ අනුන්ට අහිත පිනිස දෙපැත්තටම අහිත පිනිස ප්‍රඥාව නැතිවීම පිනිස එහෙමත් නැතිනම් දුක් පක්ෂයේහි වැටෙන දෙයක් බවට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිවන් පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා හරි පැත්තට හිත යොමු කර ගැනීම කියන කාරණාව. එතකොට හිතේ ස්වභාවය තමයි ඕනම කෙනෙකුගේ යඤ්ඤතේව භික්ඛවේ භික්ඛු බහුල මනෝවිතක්කේති අනුවිචාරේති තථා තථානන්ති හෝති චේතසෝ. එතකොට යම් විදිහකින් යම් දෙයක් බහුල මනෝවිතක්කේති බහුල කොට අනුවිතර්කණය කරනවා නම් හිතින් යම් විදිහේ චේතනාවන් නැවත නැවත අපි හිතනවා නම් අනුවිචාරේති කියලා කියනවා. ඒ අනුව නැවත නැවත හැසිරෙනවා නම්, නැවත නැවත හිතනවා නම්, හිතන අරමුණේ නැවත නැවත හැසිරෙනකම තියෙනවා නම් තථා තථාන්ති හෝති චේතසෝ. ඒ විදිහටම හිත පවතිනවා. ඒ කියන්නේ අපි යම් විදිහේ චේතනා සමුදායක් අපි හිත මෙනෙහි කරන්න ගත්තට පස්සේ මනසේ ස්වභාවය තමයි ඒ පැත්තට නැඹුරුව ගලාගෙන යනකම. හරියට වැස්ස දවසකට පහත් බිමකට ජලය ගලාගෙන යනවා වගේ හැම පැත්තකින්ම එකතු වෙන බිඳුව කාන්දු වෙලා එතන ඇලපාරක් හැදිලා ඔයක් ගඟක් හැදිලා ගලාගෙන යනවා වගේ මේ මනසේ ස්වභාවය තමයි කුඩා විතර්ක සහ අනුවිතර්කයන් එකතු වෙනකොට ඒ ටික එකතු වෙලා නොදන්නා විදිහට මහා ප්‍රවාහයක් විදිහට ගොඩනගෙන එක. ඒ නිසා පැවිද්දෙක් වෙනකොට අපි හරියටම තේරුම් අරගෙන ඉන්නට ඕන දෙයක් තමයි
අපේ මානසික ස්වභාවය පිළිබඳව, ඒ කියන්නේ හිත හැසිරෙන ස්වභාවය පිළිබඳව එක පැත්තකින් තාක්ෂණයක්. මොකද හිත හැරෙන විදිහ, හිත හැසිරෙන විදිහ අපිට තේරුම් ගන්න බැරි වුණොත් හිත අපිව වංචා කරන විදිහ අපිටම හිතා ගන්න බැරි වෙනවා. අපි ඉන්න කාමරයේ හෝ කුටියේ හෝ අතු නොගා හිටියොත් මේ කුටිය ටික දවසක් යනකොට දූවිලි වහපු අපවිත්‍ර දෙයක් වෙනවා. එතකොට අපෙන් අහුවොත් එහෙම මේ දූවිලි ටික ආවේ කොයි වෙලාවෙද, මේ දූවිලි ටික ආවේ කොයි වෙලාවෙද කියලා අපිට ඒ දූවිලි ටික පෙන්වන්න අවස්ථාවක් ඇත්තේ නැහැ. නමුත් සිද්ධ වෙන්න ඕනේ සිදුවීමක් විදිහට කුටිය අපවිත්‍ර වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ විදිහට අපේ මනසේ ස්වභාවය තමයි විතර්කණය කරන ටික හරියට දූවිල්ලක් වගේ අර සංකල්පනාවන්ගේ වැරදි සහගත ඒක ටිකෙන් ටික මොහොතක් පාසා ඇති වෙනවා. ඒ දේ නැතුව යනවා තමයි. හැබැයි දන්නේම නැතුව ටික දවසක් යනකොට ඒ කාමරේ අපිරිසුදු වුණා වගේම හිත අපිරිසුදු වෙලා තියෙනවා. ඒ නිසා අපි නිතර කාමරයක් පිරිසිදු කරනවා වගේ, කුටියක් අතපතු ගාලා දූවිලි ගසලා පිරිසිදු භාවයට පත් කරනවා වගේ හොඳ දක්ෂයෙක් වෙනකොට, භික්ෂුවක් වෙනකොට අපි නිතරම හිත අතු ගන්නට, හිත පිරිසිදු කරන්නට පුරුදු වෙලා තියෙනවා. ඒ හිත නැවත පිරිසිදු නොකළොත් අපි නොදැනගෙන අහුමුළු වල දූවිලි, අහුමුළු වල කුණු නිතරම වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒක තමාටත් අහිත පිණිස පවතිනවා, අනුන්ටත් අහිත පිණිස පවතිනවා, මේ දෙදෙනාටම අහිත පිණිස පවතිනවා. ඒ විතරක් නෙමෙයි, ඒක නිවන පක්ෂයේහි වැටෙන දෙයක් නෙමෙයි, දුක් පක්ෂයේහි වැටෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට ඒ විතර්කයන් හඳුනා ගැනීම ඊටාම වැදගත් වෙනවා. හිතේ ස්වභාවය තමයි හරියට පොඩ එකතු වෙලා හරියට අර විසර ගෙඩියක් වගේ පත් වෙන එක. සරව ගෙඩියක පිරුණු ගෙඩියක ස්වභාවය තමයි සමහර විට එක පුංචි ඇල්පෙනිති තුඩක් වැදුනොත් ඇල්පෙනිති තුඩේ ප්‍රමාණයට නෙමෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයකින් සරව එළියට එනවා ගඳ ගන්න. අන්න ඒ වගේ සමහර වෙලාවට අපි නොදැන අපේ හිතේ විතර්ක ඇවිස්සලා ගොඩ ගැහිලා තියෙනකොට අර විසර ගෙඩියක්, සරව ගෙඩියක් වගේ ඒකට එක පුංචි අරමුණක් ඇති සමහර විට, ඇහැට පෙනෙන එක දර්ශන මාත්‍රයක් ඇති සමහර විට ඒක කඩාගෙන එළියට යන්න. සමහර විට එක වචනයක් ඇති පටිගයේ පැත්තෙන් අපිට ඒක කඩාගෙන එළියට යන්න. ඒක සමහර විට පැත්තක ඉඳලා බලාගෙන ඉන්න කෙනෙකුට ඒක නොකිපිය යුතු වචනයක්, සමහර විට ඒක කිපෙන්න අවශ්‍ය නැහැ, අපි කිපිලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් රාගය ඇති නොවන දෙයක්, නමුත් අපි මහා රාගයක් ඒ කෙරෙහි ඇති කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපේ හිතේ ස්වභාවය තමයි අර ක්‍රමක්‍රමයෙන් අපි පිරිසුදු කලේ නැති වුණොත්, ඒ සරව ඉවත් කලේ නැති වුණොත් ඒක මහා කැක්කුමක් ගෙනල්ලා දෙන සරව ගෙඩියක් බවට පත් වෙන එක අපිට නතර කරන්න බෑ. ඒ නිසා හිතේ ස්වභාවය පිළිබඳව අපි පැවිද්දෙක් විදිහට හොඳට අවබෝධ කරගෙන ඉන්නට ඕනේ, හොඳට තේරුම් අරගෙන ඉන්නට ඕනේ. හිත හැසිරෙන විදිහ පිළිබඳව, හිත හැරෙන විදිහ පිළිබඳව. ඒ හිත හැරෙන විදිහ පිළිබඳව, හැසිරෙන විදිහ පිළිබඳව තේරුම් ගත්ත කෙනාට හිතේ විතර්ක සහ අනුවිතර්ක නැතිනම් කෙලෙස් සහ උපක්ලේශ ධර්මයන් තේරුම් ගැනීමට ඊටාම පහසුයි. නැතිනම් කෙලෙස් සහ වංචනික ධර්ම තේරුම් ගන්නට ඊටාම පහසුයි. සමහර විට අපිට කෙලෙස්ය ඇති වෙනකොට අපි තලනවා. ඒක එන්න දෙන්නේ නැති වෙනවා. හැබැයි එයා ධර්ම වේශයෙන් හරි හොඳ දෙයක් විදිහට හරි වංචනික ධර්මයක් විදිහට ඉදිරිපත් වෙනවා, අපි එතනදි රැවටෙනවා. ඒ නිසා හිතේ ස්වභාවය පිළිබඳව අපි තේරුම් අරගෙන ඉන්නට ඕනේ. ඒක තේරුම් ගන්නට නම් හිත පිළිබඳව සැකස්මක් නැතිනම් හිත පිළිබඳව chart එකක් අනිවාර්යෙන් අපි ළඟ තියෙන්නට ඕනේ. ඉස්පිරිතාලේ ගියපුවාම අර ඇඳ ළඟ තියෙන report එකක්. එහෙපත් අංකයක්. එතකොට රෝගයාගේ රෝග නිදානය පිළිබඳව එතනට එන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් තියෙන తත්වය තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි අපිට හිත පිළිබඳව හොඳ report එකක්, හිත පිළිබඳව අපිට හොඳ වාර්තාවක් අපි ළඟ තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි හිතේ ඇතිවෙන විතර්කයන් කොටස් දෙකකට බෙදන්න කියලා කිව්වේ. හොඳ සිතුවිලි සහ නරක සිතුවිලි. අපිට පුළුවන් හොඳ සිතුවිලි එක පැත්තකට දාන්න, ඒ වගේම නරක සිතුවිලි අනිත් පැත්තට දාන්න. දවසේ වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ අපි හොඳ සිතුවිලි වල නම් එහෙනම් අපේ හිත
හොඳ පැත්තට නැඹුරු වුණ සිතක් බවට පත් වෙනවා. ඒක නතර කරන්න කාටවත් පුළුවන් කමක් නැත්තේ. හැබැයි දවසේ වැඩි කාලයක් අපිට ඇති වෙලා තියෙන නරක විදිහේ සිතුවිලි නම් අපේ හිත නරක පැත්තට ගහගෙන යනවා කියන එක කාටවත් නතර කරන්න බැරි දෙයක්. ඒ නිසා සමහර වෙලාවට පැවිද්දේ උකටලී වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් පැවිද්ද කියන එක කරන්න බැරි දෙයක් කියලා. හැබැයි කරන්න බැරි දෙයක් නෙමෙයි, එයාගේ මනස ඒ පැත්තට නැඹුරු වෙලා වැඩි. ඒ කියන්නේ එයාගේ විතර්කයන් නැවත නැවත කාලයක් තිස්සේ මේක බැරි බවට එයා භාවිත කරලා වැඩි නිසා අර මහා ප්‍රවාහයක් වෙන මට්ටමට ඒක ගහගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක නතර කරන එක තරම්ම පහසු වෙන්නේ නැහැ, මොකද තමන් රැවටිලා ඉවර නිසා. හැබැයි අපිට පුළුවන් මේක හොඳට හදන්න. ඒ කියන්නේ හරියට නිවැරදි මාවතට නිවැරදි පැත්තට මේක යොමු කරගන්න අපිට පුළුවන් නම් අපිට ඒ සඳහා කළ යුතු වෙන්නේ එකක්වත් නෙමෙයි. ඔබ වහන්සේලට පැවිදි ජීවිතයේ තුල ඉන්නකොට යම් වෙලාවක පාපී අකුසල විතර්කයන් නැවත නැවත හිතට නැගෙනවා නම් ඒ ඕනම වෙලාවක කළ යුතු දේ තමයි හිතේ භාවිත කිරීම කියන දේ හොඳට අවබෝධයෙන් කරන්න. හිත chart එකක් නැතිනම් හිතේ වාර්තාවක් රැස් කරන්න. දවසේ වැඩි කාලයක් හිතට ඇවිල්ලා තියෙන හොඳ සිතුවිලිද නරක සිතුවිලිද කියලා. එතකොට Tamanට පෙනෙයි Taman වැඩි කාලයක් වාසය කරලා තියෙන නරක සිතුවිලි වල කියලා. අන්න එතකොට මේ පැත්ත හොඳ පැත්තට නැඹුරු කරන්න. හොඳ පැත්තට නැඹුරු කරනකොට Tamanට ඒ දේ නරක පැත්තෙන් හොඳ පැත්තට නිකම්ම ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි යඤ්ඤතේව භික්ඛවේ භික්ඛු බහුල මනෝවිතක්කේති අනුවිචාරේති තථා තථාන්ති හෝති චේතසෝ. ඒ කෙනාගේ හිත බහුල අනුවිතර්කණය කරනවා නම්, ඒ විතර්කයන්ගේ හැසිරෙනවා නම් එයාගේ හිත ඒ පැත්තට නැඹුරු වෙලා තමයි පවතින්නේ. ඒ නිසා අපි බහුල විතර්කණය කරන එක, නැවත නැවත හිතන එක, හොඳ පැත්තට දාගන්න එක අපිට කරන්න බැරි දෙයක් නෙමෙයි, කරන්න පුළුවන් දෙයක්. හිතාමතා මේක කරන්නට අවශ්‍ය දෙයක්. එතකොට කාම විතක්කංචේව භික්ඛවේ භික්ඛු බහුල මනෝ විතක්කේති අනුවිචාරේති. එතකොට කාම විතර්කය පිළිබඳව නැවත නැවත හිත බහුල ලෙස අපි හිතනවා නම් ඒ හිතන දේවල් කෙරෙහි නැවත නැවත අනුවිතර්කණය කරමින් අනුවිචාරය කරමින් ඒ තුල නැවත නැවත හැසිරෙනවා නම් ඒ පැත්තට තමයි හිත නැඹුරු වෙන්නේ. තසතං කාම විතක්කාය චිත්තං නමති. එයාට ඒ කාම විතර්කයේ පැත්තට හිත නැමෙනවා. ඒ වගේම ද්වේෂයේ පැත්තට හිත නැමෙනවා. ඒක තමයි හිතේ සාමාන්‍ය ස්වභාවය. ඒ පැත්තට නමන්න පුළුවන්කම. ඒ නිසා අර ඊතල නමනවා වගේ ඊවඩුව මේ හිත පුළුවන්කම තියෙනවා අත්තානන්නමයන්ති පණ්ඩිතා. එතකොට Tamanට අවශ්‍ය විදිහට හිත නමන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර දියාලුව දිය ගෙනියනවා වගේ කාණුව කපලා Tamanට ඕන පැත්තට දිය ගෙනියන්න පුළුවන් කිව්වේ ඒ නිසා තමයි. ඒ නිසා මේක හොඳ වැදගත් පරයයක් හිත හදාගන්න ඕනම කෙනෙකුට. එතකොට ඒ විදිහට විතර්ක දුරු කරගන්නට නම් එයා හිතේ නැවත නැවත බහුල වෙන විතර්කයේ පිළිබඳව අවබෝධයෙන් කාම විතර්කයේ ඇති වෙන්න එයා සිද්ධ කරන්නට ඕනේ. නෙක්ඛම්ම විතර්කයේ පැත්තට මනස යොමු කරන එක. ව්‍යාපාද විතර්ක නැවත නැවත ඇති වෙන්නට එයා කරන්නට ඕනේ අව්‍යාපාද පැත්තට හිත නැඹුරු කරන එක. ඒ වගේම විහිංසා විතර්කයන් නැවත නැවත ඇති වෙන්නට එයා අවිහිංසා විතර්කයේ පැත්තට හිත නැඹුරු කරන එක කළ යුතුයි. සයතාපි භික්ඛවේ වස්සානම් පච්චිමේ මාසේ සරද සමයේ කිට්ඨ සම්බාතේ ගෝපාලකෝ ගාවෝ රක්ඛේය සෝතා ගාවෝ තතෝ දණ්ඩේන ආකෝටේය පතිකෝටේය සම්තිරුන්දෙහිය සම්නිවාරේය තංකිස හේතු පස්සති සෝ භික්ඛවේ ගෝපාලකෝ තතෝ නිදානං වදංවා බන්තංවා ජානින්වා ගරහංවා. උපමාවක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ යම්කිසි විදිහකින් මහණෙනි මේ වැසි සමය පිළිබඳව වැසි සමයේ තියෙන අන්තිම මාසෙදී සමහර වෙලාවට වගා බිමක් තියෙන තැනකදී ගොපල්ලෙක් හරක් රැලක් දක්වගෙන යනවා. ඒ කියන්නේ මම මෙහෙම කිව්වොත් දෙපැත්තෙන් කුඹුරු යායක් තියෙනකොට මැද පාරෙන් හරක් රැලක් දක්වගෙන යන්න තියෙනවා ගොපල්ලෙකුට. මේ ගොපල්ල කොයි විදිහටද ගව රැළ දක්වන්නේ? දෙපැත්තෙන්ම තියෙන කුඹුරු යාය. එතකොට මේ හරක් රැළ කුඹුරකට පැන්නොත් පාඩු ගෙවන්න වෙනවා. බැලුම් අහන්න වෙනවා. වද බන්ධනයටපත් වෙන්න සිද්ධ වෙනවා.
ඒ නිසා මේ ගොපල්ලා මොකද කරන්නේ මේ හරක් රැළ අරගෙන යන්නටත් උනේ නිසා කෙවිත අරගෙන පසුපසින් ගහනවා දෙපැත්තෙන් ගහනවා ඒ දෙපැත්තෙන් ගසමින් පසුපසින් ගසමින් ඒ නිවැරදි දිශාවකට ඒ ගවයෝ ටික දක්කගෙන යනවා දක්ෂ ගොපල්ලා. අන්න ඒ විදිහට හිත රකින්න කියනවා. ඒක දෙපසින් ගසමින් නැවත නැවත පසුපසින් ඉඳලා ගසමින් අපිට අවශ්‍ය තැනට හිත අරගෙන යන්න කියනවා. මේක හරිය ලස්සන උදාහරණයක්. හරියට මේක හිතේ ස්වභාවයට හරියටම ගැලපෙනවා. හිතේ විතර්කයන්ගේ ස්වභාවය තමයි Tamanට නැමෙන පැත්තට ලා ගොයමට පැනලා කන්නම තමයි හදන්නේ. එතකොට හිත නැමෙන විතර්කයන්ට එහෙට මෙහෙට හිත පනින්නම තමයි උත්සාහවත් වෙන්නේ. එතකොට දක්ෂ ගොපල්ලා දන්නවා මේක වළක්වන්න ඕනේ කියලා. එයා හරක් දක්වනවා බලාගෙන හිටපු කෙනෙක් නම් මේ අත්දැකීම බොහොම ලස්සනට මතක් කරගන්න පුළුවන්. ගොපල්ලෙක් ලස්සනට පාරේ අරගෙන යන්නේ කොහොමද කියලා. සමහරවිට වාහනයක් අයින තිබ්බත් ලස්සනට ඒ පැත්තෙන් අර දෑලෙන් තට්ටු කරන්නේ බඩ පැත්තට තට්ටුවක් දානවා මේ පැත්තට තට්ටුවක් දානවා ඒකල කෙලින් හරියට දක්කගෙන යනවා. ඒ වගේ හිත යම් පැත්තකට හිත නැඹුරු වෙනවා නම් ඒ පැත්තේදී පොඩ්ඩක් තට්ටුව දාලා නිවැරදි මාවතට හිත ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට එයා දන්නවා හිත ගියොත් එහෙම එයාගේ ස්වභාවය තමයි මේ අකුසල ධර්මයන්ගේ ලාමක බවට එයාපත් වෙනවා. ඒ නිසා අකුසලයන්ගේ තියෙන ලාමක ස්වභාවය එයා පෙන්වලා දෙනවා. එතකොට ඒ අකුසල ධර්මයන්ගෙන් හිත රැක්කේ නැති වුණොත් එහෙම ඒ හේතු කරගෙන එන වද බන්ධනාදිය පෙන්වලා දෙනවා. වද බන්ධනාදිය කියලා කිව්වේ කවුරුත් ඇවිල්ලා අපිට ගහන්නේ නැති වෙයි. නමුත් අකුසල සමාදානය නිසා එකෙන් එන්නට පුළුවන් ප්‍රතිවිපාක පිළිබඳව හොඳට පෙන්වලා දෙනවා. එතකොට ඒකට ඕන දෙයක් අපිට භාවිත කරන්න පුළුවන් මරණ සතිය වෙන්න පුළුවන්. මොකද කොයි වෙලේ මැරෙයිද කියන්න බෑනේ අපි ජීවත් වුණාට. ඒකට මරණය කියන එකට වයසක් කාලයක් අදාළ නැහැ. මේ හොඳට ඉන්න අය ඊළඟ මොහොතේ මැරලා යනවනේ. එතකොට අපිට දවසේ අර chart එක අපි ළඟ තියෙනවා නම් අපි වැඩිපුර පුරුදු කරලා තියෙන්නේ මොන හිතද කියන එක අපි දන්නවා. අර මම නිතර කියන දෙයක් නේ වැඩිපුර තියෙන්නේ අපි ළඟ තියෙන මල්ලේ හාල් ටිකක් අඩුයි නම් ගල් කැට වැඩි නම් අහුරක් ගත්තොත් වැඩිපුර අහුවෙන එක ගල් කැට තමයි අහුවෙන්නේ. ඒ වගේ මනසේ ස්වභාවය වැඩිපුර අපි අනුවිතර්කණය කරලා තියෙන්නේ කුසල පක්ෂය හෝ කුසල පක්ෂය අඩුවෙන් අකුසල පක්ෂය වැඩිපුර නම් එහෙනම් අපිට ඉදිරිපත් වෙන්න තියෙන කර්මයේ ඉදිරිපත් වෙන්න තියෙන සිතුවිලි ටිකත් හොඳ දේ නෙමෙයි නරක දේ. ඒ වගේ මේකේ අනිත් පැත්ත. අපි හොඳ දේ නම් වැඩිපුර පුරුදු කරලා තියෙන එකෙන් යහපත් විපාකයක් ලබන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක සාමාන්‍ය සිතුවිලි පැත්තෙන්. නමුත් අපි ඊට එහා ගියපු දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ ජීවිතේ මැරෙන්න කලින් කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න කියන එක. මේ සසර හිස් කරන්න ඕන කියන එක. එතකොට මේ විතර්කයේ තියෙන කාමාදී විතර්කයන් එක්ක යනකොට අපිට මේ නිවනට ඒක සම්බාධ පිණිස පවතින බව නැවත නැවතත් හිතට ඔප්පු කරලා නැවත නැවතත් හිතට ගෙනල්ලා පෙන්වන්නට ඕනේ. ඒ හේතු නිසා විනාශ වෙන හැටි අතීතයේදී අය විනාශ භාවයටපත් වුණ හැටි ඒ චරිත කතා තුළින් ජාතක කතා තුළින් වෙන්න පුළුවන් හිතට නැවත නැවත පෙන්වලා දීලා හිත හරි පැත්තට යොමු කරගන්නට ඕනේ. එතකොට මේ විදිහට හිතට කාම විතර්ක ඇති වෙන කෙනා නෙක්ඛම්ම විතර්ක පැත්තට හිත නැඹුරු කරනවා. නෙක්ඛම්ම විතර්ක කියලා කියන්නේ කාමයන්ගෙන් නික්මීම පැත්තට එයා හිත නැවත නැවත භාවිත කරනවා. කාමයේ තියෙන ආදීනවේ පෙන්නනවා ආදීනවේ පෙන්නලා මේකෙන් නික්මෙන එකමයි ශාන්තිය නික්මෙන එකමයි යහපත කියලා හිතෙන මට්ටමට එයා නැවත නැවත හිත පෙන්නනවා. එතකොට තස්සමයිහම් භික්කවේ එවං අපමත්තස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ uppajjati nekkhamma vitakko so evan janami uppannෝ ko මේ අයං nekkhamma vitakko socha ko නේවත්තව්‍යාබාධය සංවත්තති. එතකොට ඒ විදිහට ඉන්නකොට මට නෙක්ඛම්ම විතර්කයේ හිතට ඇති වෙනකොට මම දන්නවා මේක මට අයහපත පිණිස පවතින්නේ යහපත පිණිසමයි පවතින්නේ. අනුන්ටත් යහපත පිණිසමයි අපි දෙපිරිසටම යහපත පිණිසමයි මේක පවතින්නේ. පඤ්ඤාවුද්ධිකෝ. ඒ වගේම මේක ප්‍රඥාවගේ වැඩිම පිණිස පවතින දෙයක්. අවිඝාත පක්ඛිකෝ මේක දුක් පැත්තට වැටෙන දෙයක් එහෙම නෙමෙයි. ඒ වගේම නිබ්බාන සංවත්තනිකෝ මේක නිවන පැත්තට නැඹුරු වූවක් නිවන පැත්තට වැටෙන දෙයක් කියලා එයා දැනගන්නවා. එතකොට ඒ විදිහට එයා දැනගෙන රත්ත්‍ංචේපි නම් භික්ඛවේ අනුවිතක්කේයං අනුවිචාරේයං නේව තතෝ නිදානං භයං සමනපස්සාමි. එයා ඒක නිකම්ම ඉන්නේ නැහැ. එයා
රත්ත්‍ිංචේපි රාත්‍රියේදීත් ඒ විතර්කේ නැවත නැවත නෙක්ඛම්ම විතර්කේ භාවිත කරනවා. අර කාම විතර්කේ දුරු කරලා නෙක්ඛම්ම විතර්කේ උපදව ගන්න පැත්තට රැත් හිත වඩනවා. එතකොට ඒ රැ හිත වඩනවා කියන එක තුළ එයාට බයටපත් වෙන්න හේතුවක් ඇත්තේ නැහැ. ඒ වගේම දවල් කාලෙදිත් හිත වඩනවා. රැ දවල් කියන දෙකේම අප්‍රමාදීව එයා හිත දියුණු කරනවා. එතකොට ඒ හේතුවෙන් එයා බයකටපත් වෙන්නේ නැහැ. එතකොට අපිචකෝ මේ අතිචිරං අනුවිතක්කයතෝ අනුවිචාරයතෝ කායෝ කිලමෙය්‍ය කායේ කිලන්තේ චිත්තං ඌහඤ්ඤය. මේ විදිහට කරනකොට සමහර විට නැවත නැවත උත්සාහවත් වෙනකොට මේ කයෙහි ක්ලාන්ත භාවය ඇති වෙනවා. කයේ ක්ලාන්ත භාවය ඇති වෙනකොට ඒ මගේ හිත විසිරීමට යනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ බෝධිසත්ව කාලේදී බෝධිසත්වයන් වහන්සේ කෙලෙස් දුරු කිරීම පිණිස උත්සාහවත් වුණ ආකාරය පිළිබඳව. එතකොට ඒ හිත කයේ ක්ලාන්ත භාවය ඇති වෙනකොට ඒ හිත විසිරීමට යනවා. එතකොට මම කල්පනා කරනවා කොහොමද මගේ හිත නොවිසිරීමට යන්නේ? කොහොමද මම අර හිතේ ඒකාග්‍ර බව තුළම රැඳී ඉන්නේ කියලා ඒ විදිහටම හිත තුළ මගේ හිත නොවිසිරේවා කියලා හිත නැවත නැවතත් සංවරයට පත් කරගන්නවා. මෙන්න මේ විදිහට යඤ්ඤතේව භික්කවේ භික්ඛු බහුල මනෝවිතක්කේති අනුවිචාරේති තථා තථාන්ති සෝති චේතසෝ. ඒ විදිහට නෙක්ඛම්ම විතර්කයට අර දෙීම තමයි. අකුසල විතර්කයේ බහුල කොට ඉන්නකොට අකුසලයේ පැත්තට ගහගෙන ගියා වගේ ප්‍රවාහයක් විදිහට ගහගෙන යන්න ගන්නවා. කුසල පැත්තට නැවත නැවත හිත පුරුදු කරන කෙනා කුසල පැත්තට. එතකොට යම් කිසි විදිහකින් අපිට හිතට ගෙනල්ලා දෙනවා නම් මට අකුසල පැත්තමයි වැඩිපුර ගෙනල්ලා දෙන්නේ කියලා හිතට අපිට යම් දෝමනස්යක් තියෙනවා නම් ඒකේ වරද කොයි පැත්තේද තියෙන්නේ? තමන්ගේ පැත්තේ. හේතුව තමයි තමන් බහුල මනෝ විතර්කයේ තියෙන්නේ අකුසල පැත්තට. පොඩි වෙලාවකට කුසල පැත්තට යොමු වුණා කියලා අර යන මහා ප්‍රවාහයෙන් අතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා නැවත නැවත බහුල මනෝ විතර්කයේ තියෙන්න ඕනේ, අනුවිචාරයේ තියෙන්නට ඕනේ කුසල පැත්තට, නෙක්ඛම්ම විතර්කයේ පැත්තට. එතකොට දවස් කීපයක් හෝ සතියක් මාසයක් හෝ නෙක්ඛම්මේ පැත්තට හිත දියුණු කරලා ඒ පැත්තට හිත වඩලත් අර පැත්තට හිතුවිලි ඇති වෙනවා නම් අන්න එතකොට පොඩි ගැටලුවක් තියෙනවා අපි මොකද්ද කරන්න කියලා. හැබැයි ඒකේ විදිහට වෙන්නේ නෑ. මොකද හිතේ ස්වභාවය තමයි අර පහත් නිම්නයේ කරා ගහගෙන යනවා වගේ ඒ ගහගෙන යන එක. එයාගේ කාය වාක් සමාචාරයන් පවා ඒ පැත්තට තමයි ඊට පස්සේ නැඹුරු වෙන්නේ. ඒ කියන්නේ හරියට ඇලක් ගලාගෙන යනකොට මේ ඇලට වැටිලා තියෙන තනකොළ කැබලි මොකද වෙන්නේ? ඒ පැත්තට නැඹුරු වෙලා තියෙනවා. මේ තනකොළ නැමිලා තියෙන මේ ඔක්කොමත් අර ගලාගෙන යන පැත්තට නැඹුරු වෙලා තියෙනවා. ඒ වගේ හිතේ යම් කාය වාක් සමාචාරයන් තියෙනවා නම් ඒ සමාචාරයනොත් ඒ පැත්ත කෙරෙහිම නැඹුරු වෙනවා. ඒ වගේම යම් විදිහකින් ඒ පැත්තට බහුල පිරිසුත් ආකාරය එකතු වෙනවා. ඒ යහපත් විතර්කයන් පැත්තට. ඒ නිසා මෙන්න මේ විදිහට හිතේ යහපත් විතර්ක පැත්තට ඉඩ දීලා ඒ විදිහට සිද්ධ කරන්නට ඕනේ. ඒ විදිහට ආරද්ධං කෝපන මේ භික්ඛවේ විරියං අහෝසි අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුත්තා. මේ විදිහට සිවුරකින් යුක්ත අංග 4කින් යුක්ත වීරියං අහෝසි වීරිය මට තිබුණා. අත්නොහැරියා වූ වීරිය අසල්ලීනං උපට්ඨිතා සති සිහිය පෙරටුව හිටිය අසම්මුත්තා. සිහිය එළඹ සිටිය සිහි මුලාවකටපත් උනේ නැහැ. පස්සද්දෝ කායෝ අසාරද්දෝ සමාහිතං චිත්තං ඒකග්ගං. ඒ හිත සමාහිතව ඒකාග්‍රගත වුණා. මෙන්න මේ විදිහට ප්‍රථම ධානලාභීව වාසය කළා කියලා. එතකොට මම මෙතන දකින වැදගත්ම දෙයක් තමයි මේ ආරද්ධං කෝපන මේ භික්ඛවේ විරියං අහෝසි අසල්ලීනං කියන එක. මම විසින් මේ වීරිය ආරම්භ කළා. වීරිය අත්නොහැර වීරිය පටන් ගත්තා කියන එක. ඒකට අපි දන්නවා වීරිය කියනකොට චතුරංග සමන්නාගත වීරියක් තියෙනවා. එතකොට වීරියේ අංග 4ක් තියෙනවා. වීරිය කියන එක කියන්නේ හැම වෙලාවකදීම මේ දත් මිටි කාගෙන ඉඳගෙන ඉන්නවා කියන එක නෙමෙයි. වීරියේ ස්වභාවය වෙන්නේ ඒ ඉඳගෙන ඉන්නවා කියන එක නෙමෙයි. එතකොට වීරියේ අංග 4ක් තියෙනවා. ඒකට කියනවා චතුරංග සමන්නාගත වීරිය කියලා. මොකද්ද චතුරංග සමන්නාගත වීරිය කියන්නේ? නූපන් අකුසල් නූපදින්න ඕනේ. උපන් අකුසල් දුරු වෙන්න ඕනේ. නූපන් කුසල් උපදින්න ඕනේ, උපන් කුසල් දියුණු වෙන්න ඕනේ. මෙන්න මේ අංග 4ට කියනවා චතුරංග සමන්නාගතයි කියලා. එතකොට අපේ වීරිය මේ අංග 4ෙන් සමන්නාගතව තියෙනවා.
එතකොට චතුරංග සමන්නාගත වීරය කියන එක අපිට අවශ්‍ය වෙන්නේ අපි අර ඉඳගෙන භාවනා කරන ටිකේදී නෙමෙයි. ඒක අවශ්‍ය වෙන්නේ සම්පූර්ණම අපේ ජීවිතය තුළ. අපේ ජීවිතය තුළ චතුරංග සමන්නාගත වීරය තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලාවකදීම යනකොට එනකොට දෙපස බලනකොට අපි අපේ ජීවිතයේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කටයුතු කරන හැම අවස්ථාවකදීම අපිට තියෙන්න ඕනේ සිහියක් ගැනයි මේ කතා කරන්නේ. එතකොට ඒ හිත පිළිබඳව උපන් අකුසල් දුරු වෙන විදිහේ නුවණක් අපි පවත්වන්න ඕනේ, සිහියක් අපි පවත්වන්න ඕනේ. එතකොට නූපන් අකුසල් නූපදින විදිහේ සිහියක් අපිට තියෙන්න ඕනේ. එතකොට අපි දන්නවා ඊටා කුඩා ඌද වරදක්, ඊටා කුඩා ඌද අකුසල විතර්කයක් හිතට නැගීගෙන එනකොටම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. යම්කිසි විදිහකින් අපේ මූණ අපි කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා බලනකොට අපිට සැරසෙන්නට කැමති කෙනෙක් කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මූණ බලනකොට පුංචි බිබිලක් හරි එනවා පේනවා නම් ඒක එයාට හිතට වද දෙන දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ අපිට වෙන්නට ඕනේ අපි ධර්මයේ නැමැති කැඩපතත් එක්ක වාසය කරනකොට හිතේ පිරිසුදු බව කැමති භික්ෂුවට යම් ඊටමත් කුඩා විතර්කයක් ඇති වෙනකොටත් ඒ විතර්කය ගැන දැනෙන ගතිය තියෙනවා. ඒ විතර්කය මොහු පුරා ගිහිල්ලා එළියට පනින මට්ටමට එන්න කලින් ඒ විතර්කයේ තමන්ව ඒ පැත්තට නැඹුරු කරනකොටම අපිට තේරෙන මට්ටමට අපි හිත දමනය කරගන්නවා. එතකොට තමයි එයා චතුරංග සමන්නාගත වීරිය කියලා කියන්නේ. මොකද මේ චතුරංග සමන්නාගත වීරියේදී අදහස් කරන්නේ අංග 4ක් කියන එක. අංග 4ේදී දැන් අකුසල පැත්තේදී දෙකක් කතා කරනවා. උපන්න අකුසල් දුරු වෙන්නත් ඕනේ, නූපන්න අකුසල් නූපදින්නත් ඕනේ. උපන්න අකුසල් දුරු වෙන මට්ටම විතරක්ම නෙමෙයි. නූපන්න අකුසල් නූපදී තියෙන්නත් ඕනේ. එතකොට ඒක උපදින ස්වභාවයකටවත් පත් නොවි නූපදින මට්ටමේ විතර්කයන් අපි බහුලව භාවිත කරන්න ඕනේ. ඒක නොහට ගන්න බවට යන මට්ටමේ විතර්කයන් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒක කතා කරන්නේ අපේ සාමාන්‍ය ජීවිතය ගැන මේ කතා කරන්නේ. චතුරංග සමන්නාගත වීරිය අවශ්‍ය වෙන්නේ භාවනාවට පමණක් නෙවෙයි. ඒක අපේ ජීවිතයේ බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි භාවනාව ජීවිතේ වෙන්න ඕනේ කියන එක මම නිතර මතක් කරන්නේ. භාවනාව කියන එක අපේ ජීවිතේ වෙන්න ඕනේ. ජීවිතේ භාවනාව වෙන්න ඕනේ. ඒ නිසා තමයි සතර සතිපට්ඨානයේදී අපේ ජීවිතේම ආවරණය වෙන විදිහට භාවනා ටික තියෙන්නේ. සති නිමිත්ත, ඉරියාපත පබ්බය මේ හැම දෙයක්ම ඉඳගෙන හිටිය සතර ඉරියව්වෙම හිටිය සතර ඉරියව්වම ආවරණය වෙන විදිහට භාවනාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ හිත හැම වෙලාවකදීම එළඹ සිටි සිහිය තුල වාසය කිරීමක් තමයි මේ අපේක්ෂා කරන්නේ. ඒ නිසා මෙතනදී හරිය වැදගත් මේ සිහිය එළඹ සිටියා කියන එකත් වීර්යය එළඹ සිටියා කියන එකත්. එතකොට යම් කිසි විදිහකින් අධිගම සාක්ෂාත් කිරීමක ඌණ භාවය දකිනවා නම් මම දකින එකම දේ තමයි චතුරංග සමන්නාගත වීර්යය නැතිකම කියන එක. චතුරංග සමන්නාගත වීර්යයෙහි යටි ඌණ භාවය කියන එක. චතුරංග සමන්නාගත වීර්යයෙහි අපිට හිත පිහිටවන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් අද දවසේ තියෙන වැදගත්ම දේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ එතකොට අපි දන්නවා කුසලයේ පැත්ත ගැන, අපි දන්නවා අකුසලයේ පැත්ත ගැන, හිත අකුසල පැත්තෙන් නතර කරලා කුසල පැත්තේ පිහිටවීම පිළිබඳව අපි හොඳ අවබෝධයකින් ඒකට වාසය කරනවා. මොකද දර්ශනීය පැත්තේ අඩු බවක් නැහැ. දර්ශනීය පැත්තෙන් පරිපූර්ණයි. හැබැයි දර්ශනීය භාවිත වන්නට අවශ්‍ය සිහිය සහ වීරිය කියන එක අපිට ඊටාම අවම මට්ටමක තියෙන නිසා. ඒ නිසා ජීවිතයේ චතුරංග සමන්නාගත වීරිය කියන දේ මෙතන උපට්ඨිතා සති අසම්මුත්තා කියන එකත් සිහි මුලාවකින් තොරව සිහිය එළඹ සිටි සිහිය තියනවා කියන එකත් මේ කාරණාව ධර්මය අවබෝධ කරන කෙනෙකුට ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ 2000 විතක්ක සූත්‍රයේ තුලදී පැහැදිලි කරනවා නැවත නැවතත් ධ්‍යාන පිළිබඳව. එතකොට මම ධ්‍යාන ලක්ෂණ පිළිබඳව නැවත කතා කරන්නේ නැහැ. ධ්‍යාන ලක්ෂණයන් පිළිබඳව ඒ දේවල් ගැන යම් අවබෝධයක් කාටත් තියෙන නිසා එතකොට මේ විදිහට එයාගේ හිත වඩන කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි අවබෝධයෙන් වාසය කරන තැනට එයාගේ හිත ගන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන මට්ටමට.
එතකොට මේ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව මේ ආශ්‍රව ධර්ම මේ ආශ්‍රව සමුදය මේ ආශ්‍රව නිරෝධ වෙන විදිහ මේ ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා එයා දන්න මට්ටමට එයාගේ හිත පත් කර ගන්නවා. මේ විදිහට ඒ පිළිබඳව නුවණ පවත්වන කෙනාට කාමාශ්‍රවයන්ගෙන් හිත මිදෙනවා. අවිජ්ජාශ්‍රවයන්ගෙන් භවආශ්‍රවයන්ගෙන් හිත මිදෙනවා. මේ විදිහට කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මතාවයන්ගෙන් හිත නිදහස් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට උදාහරණයක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ තවත් යම් කිසි විදිහකින් කැලේක මේ හොඳ තන බිමක් තියෙනවා. මේ තන බිම ඇසුරු කරගෙන මහත් මිග සමූහයක් මුව රංචුවක් වාසය කරනවා. එක පුරුෂයෙක් එක පුද්ගලයෙක් මේ මුව සමූහය ඝාතනය කරන්නට කැමති මුව සමූහයාගේ අනර්ථය කැමති එක පුද්ගලයෙක් මොකද කරන්නේ? සේමුවෙක් යොදවනවා. සේමුවෙක් කියලා කියන්නේ තමාට අවශ්‍ය විදිහට තමාගේ පැත්තට දැඹුරු කරගත්ත සකස් කරපු මුවෙක් යොදවනවා. ඒ වගේම උගුල් තියෙන මාවතක් සකස් කරනවා. මේ මුග සමූහයයි ඉන්න එක වට කරලා දුවන්නට පුළුවන් විදිහට හොඳ පාරක් හදලා තියෙනවා. ඒ පාර සම්පූර්ණයෙන්ම උගුල් ලටවපු උගුල් තියෙන පාරක්. යන්න තියෙන හොඳ පාරවල් ටික ඔක්කොම වහලා දානවා. මේ විදිහට කරලා තියෙනකොට මේ මුව රංචුවට මොකද වෙන්නේ? නිසක ලෙස අර සේමුවාව දකින්න මුව රංචුව හිතනවා මේ පැත්ත තමයි යන්න තියෙන හොඳ පාර කියලා. වේගින් අර පාරට පිවිසෙනවා. පිවිසිලා ඒ මුව රංචුව මහත් ව්‍යසනයකටපත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් මේ මුව සමූහය ව්‍යසනයටපත් වුණා වගේම යම්කිසි කෙනෙක් ඉන්නවා මේ මුව සමූහයේ හිත කැමති යහපත කැමති තව පුරුෂයෙක් ඉන්නවා. මේ මුව සමූහයාගේ යහපත කැමති මේ පුරුෂයා මොකද කරන්නේ? අර සේමුවා නසනවා. හදලා තිබුණ අර මුවාව විනාශ කරනවා. ඒ වගේම කුම්මග්ගය එහෙම නැතිනම් වැරදි මාවත වහලා දානවා. හරි මාවත විවර කරනවා. එතකොට ඒක නිසා ඒ මුව සමූහය සෝවත්තිකෝ පීති ගමනීය බොහොම සතුටින් යහපත් ලෙස ඒ මුව සමූහය ගමන් කරනවා. එතකොට මහා මිගසංගෝ අපරේණ සමේන වුද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජයේ. මේ මහත් මුව සමූහයේ පසු කාලයේදී ඊටමත් වැඩිවීමට විපුල බවට පත් වෙනවා. උපමාකෝ මේ අයම් බික්කවේ කතා අත්තස්ස විඤ්ඤාපනාය. මහණෙනි මම මේ උපමාවක් කළා මේ අර්ථය හැඟවීම සඳහා. මේක තමයි ඒකේ අර්ථය. මහන්තන් නින්නම් පල්ලන්තිකෝ බික්කවේ කාමානං වේතං අදිවචන. මේ මහා තනකොළ පිට්ටනිය කියලා කිව්වේ මොකටද? මේ කාමයන්ට තියෙන එක අදිවචනයක්. මහා මිග සංගෝතිකෝ බික්කවේ සත්තාන මේතං අදිවචන. මහා මුව සමූහය කියලා කිව්වේ සත්වයන්ට. අනත්තකාම අහිතකාම පුරුෂයා කියලා කිව්වේ මේ අයෝගක්ඛේම නැතිනම් මේ පාපී මායයට තියෙන එක නමක්. කුම්මග්ගෝතිකෝ භික්ඛවේ අට්ඨංගිකස්සේතම් මිච්ඡාමග්ගස අදිවචන. අෂ්ටාංගික වුණ මිත්‍යා ප්‍රතිපදාවට නමක්. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය අනිත් පැත්තට තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන එකේ විරුද්ධාර්ථවත් ලෙස මාර්ගය ගැනීමකොට තියෙන ඒ මිච්ඡා ප්‍රතිපදාවට නමක්. එතකොට ඕවරකෝටි අර සේමුවෙක් තියනවා කියලා කිව්වේ සකස් කරපු මුවෙක් තියනවා කියලා කිව්වේ ඒක නන්දි රාගයට එක නමක්. එතකොට ඕකචරෝතිකෝ භික්ඛවේ නන්දි රාගස්සේත අදිවචනං ඕකචාරිකාති භික්ඛවේ අවිජ්ජායේතං අදිවචන. සේමුවා කියලා කියනවා අවිද්‍යාවට, ඕකචර කියලා කියනවා වර උගුල් වලට කියලා කියනවා නන්දි රාගය කියන එකට. එතකොට මෙන්න මේ විදිහට ඒ උදාහරණයේම අනිත් පැත්තට අර මුවන්ගේ හිත කැමති කෙනා වගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැරදි මාවත වහලා දාලා හරි මාවත විවර කරනවා. එතකොට මේ උදාහරණයෙන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ දැන් අපේ හිත සකස් කරගත යුතු ආකාරයමයි හිතේ ස්වභාවය තමයි අර මහත් මුව සමූහයා තනකොළ පිට්ටනිය ඇසුරු කරගෙන තනකොළ පිට්ටනිය තනකොළ
කමින් ඉන්නවා වගේ මේ කාමයන් ඇසුරු කරමින් කාමය තුල වාසය කරනවා. එතකොට මේ කාමයේ තුල වාසය කරන මුව සමූහයාට නිවැරදි මඟ වහලා දාලා පාපී මායාවේ ස්වභාවය තමයි මේ ක්ලේශාදී මායාවේ ස්වභාවය වැරදි මාවතක් හරි මාවත විදිහට පෙන්වන එක. එතකොට ඒ වැරදි මාවතේ අපිට දකින්න තියෙනවා උගුල් ගොඩක් පේන්න තියෙනවා. ඒ වගේම අවිද්‍යාව නැමැති සේමුවෙක් අපිට තියෙනවා. නන්දි රාගයේ නැමැති වලවල් කැනලා උගුල් ලටවල තියෙනවා. එතකොට මේ මාවත තමයි මේ මුව සමූහයාට පෙන්වන්නේ. එතකොට මුව සමූහයා හොඳ මාවත අතහැරලා මේ වැරදි මාවතේ ගිහිල්ලා මහත් व्यसනයකටපත් වෙනවා. සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය තමයි කාමයේ අනුව ජීවත් වෙන සත්වයා නොදන්නාකම නිසා සේමුවා පසුපස ගිහිල්ලා අර උගුල් වල බැඳිලා විනාශ වෙන මුව වගේ අකුසලයන් පසුපස ගිහිල්ලා විනාශයටපත් වෙන එක. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ලෝකේ යථාර්ථය මොකක්ද කියන එක, නිවැරදි දේ මොකක්ද කියන එක. හරියට අර සේමුවා විනාශ කරලා දුර්මග වහලා දාලා නිවැරදි මග පෙන්වා දෙනවා වගේ. එතකොට අර කාමයන් ඇසුරු කරන සත්වයන්ට නිදුකින් කාමයන්ගෙන් මිදලා යන්නට පුළුවන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මේ මාර්ගය තමයි මේ කතා කරන ලෝකෝත්තර දර්ශනය. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්පාදී වැරදි මාර්ගය තමයි මායя පෙන්වලා දෙන එක. එතකොට ඒකේ මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ නියත මිච්ඡා දිට්ඨිය කියන එකම නෙමෙයි. අපිට ලෝකේ වැරදි දර්ශනය කියන එක. අපි කටයුතු කරන්නේ හැම වෙලාවකදීම වැරදි දර්ශනයකට අනුව. ඒ කියන්නේ ලෝකේ කවුරුත් කටයුතු කරන්නේ දර්ශනයකට අනුවනේ. දැක්මකට අනුව. ඒ කෙනාට තියෙන දැක්මට අනුව තමයි ඒ කෙනා ක්‍රියාත්මක වෙන්නේ. දැන් යන්න ඕන කියලා හිතුනොත් මට තියෙනවා දැක්මට අනුව තමයි මට අදාළ තැනට යන්නේ. එතකොට ලෝකේ අපි හැම දෙයක්ම කරන්නේ අපිට තියෙන දැක්මට අනුව. අපිට මේ පැත්තෙන් සැප ඇති කියලා හිතුනොත් මේ පැත්ත හොඳයි කියලා හිතුනොත් ඒ දැක්ම තමයි අපි තෝරගන්නේ. එතකොට අපි විසින් තීරණය කළ යුතුයි අපි තෝරගන්නේ කාගේ පැත්තද කියන එක. කවුරු විසින් හදලා දෙන මාවතද කියන එක. සමහර විට ඒක අර මායාවේ මාවත වෙන්න පුළුවන්. මිච්ඡා අංගයන්ගෙන් යුක්ත ඒ ප්‍රතිපදාව වෙන්න පුළුවන්. ඒකේ ලක්ෂණය තමයි ඔයගොල්ලෝ නැවත නැවතත් නැඹුරු වෙන්නේ අර වැරදි සේමුවා පසුපස නිසා. ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් දැකපු දේ පසුපස යනවා නම් වැරදි සහගත රූපයන් වැරදි සහගත සංකල්පනාවන් පසුපස අපි යනවා නම් ඒ කියන්නේ ආස්වාදයේ කියන එක බැඳීම කියන එක අපිට පෙන්වලා දෙනවා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැත්තෙනුයි අපේ ජීවිතේ තෘප්තිමත් කරන්න කියලා අපිට පෙන්වලා දෙනවා නම් අපි නැවත නැවත මේ පැත්තට නැඹුරු වෙනවා නම් අපේ හිතට කැමැත්ත ඇති වෙන්නේ නැවත නැවත මේ පැත්තේ නම් අන්න එහෙනම් එතන යම් වරදක් තියෙනවා. ඒ නිසා අපි විසින් තීරණය කළ යුතුයි අපි ඉන්නේ මොන ප්‍රතිපදාවේද කියන එක. ඒක මායාවේ ප්‍රතිපදාව නොවිය යුතුයි. ඒ නිසා පැවිද්දෙක් වෙනකොට අපේ ජීවිතේ අපිට ලොකු දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි නිතරම සිහිපත් කරන දෙයක් වගේ අපිට පැවිද්ද සාමාන්‍යකරණයට ලක් නොවිය යුතුයි. පැවිද්ද සාමාන්‍යකරණයට ලක් නොවිය යුතුයි කියලා කියන්නේ කාලයක් තිස්සේ අපි පැවිද්ද තුල ඉන්නකොට නිකන් අපිට පැවිද්ද සාමාන්‍ය තැනක් බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ චතුරංග සමන්නාගත වීරය ආදී මේ ලක්ෂණයන් අපේ ජීවිතේ පේන්නේ නැතු යනවා. එතකොට අපි සාමාන්‍ය කෙනෙකුගේ ස්වභාවය තමයි එදිනෙදා ජීවත් වෙන්නේ යම් විදිහකටද සාමාන්‍ය ඔහේ ජීවත් වෙන ක්‍රමයකට අනුව ජීවත් වෙන්න පුරුදු වෙනවා. එසේ නොවිය යුතුයි. හැමදාම තමන්ගේ හිතේ විශේෂණයක් තමන්ට පෙනිය යුතුයි. තමන්ට කලින් දවසේ ඇති වුණ විතර්ක ප්‍රමාණයට වැඩිය අද ඇති වෙන විතර්ක ප්‍රමාණය අඩුයි කියලා තමන්ගේ සටහන අනුව තමන්ට දකින්නට පුළුවන් නම් ඒකම තමයි හිතේ තියෙන දියුණුව, ඒකම තමයි හිතේ තියෙන වර්ධනය. ඒක නිසා අපේ හිත ගැන හොඳ අවධානයකින් ඉන්නට, අපේ හිත ගැන හොඳ කල්පනාවකින් ඉන්නට අපි උත්සාහවත් වන්නට ඕනේ. ඒක නැති වුණොත් එහෙම ඒ කෙනාගේ පැවිදි ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. පැවිද්දක් සාර්ථක වෙන්නේ නැහැ කියලා කියන්නේ එයා හරියට ගමේ වැඩටත් නැති, කැලේ වැඩටත් නැති අර දෙපැත්තෙන් ගිනිගත්ත මැද අසුචි තවරුණු ගිනි පෙනෙල්ලක් වගේ දෙයක් බවට පත් වෙනවා. ලෝකේ වැඩටත් නැහැ, ශාසනයේ වැඩටත් නැහැ. Tamanට වැඩකුත් නැති මට්ටමටපත් වෙනවා. අන්න එසේ නොවිය යුතුයි. එසේ නොවන්නට නම් අපිට තියෙන පැවිද්දගේ පැත්ත, පැවිද්දගේ කාර්යභාරය, පැවිදි ජීවිතය කියන එක පැත්ත ගැන තේරුම් ගැනීම. ඒ කියන්නේ
ගිහි කෙනෙක් නම් ආර්ය ශ්‍රාවකයෙක් කියන පැත්ත තේරුම් ගැනීම. බුද්ධ ශාසනයක් ලැබුණ දවසේදී කොහෙටවත් වැඩකට නැති චරිතයක් නොවේ නිවැරදි පැත්තක් තේරුම් ගැනීම. ඒ නිසා අපි නැවත නැවතත් හිත පිළිබඳව අවධානයෙන් මේ විදිහට පසු වෙනවා නම් සතර සතිපට්ඨානයේ හිත නැවත නැවත ඇසුරු කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචනේ හිස් වෙන්න බෑනේ. අපි පිළිගන්නවා නම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මහණෙනි මේ ධර්මයේ මේ විදිහට සතර සතිපට්ඨානයේ හිත දවස් 7ක් වඩනවා නම් කියලා ඒ කෙනාට මාර්ගඵල අධිගමයකට අප වෙනවා කියලා දේශනා කරනවා නම් එක සූත්‍රයකදී මහණෙනි නිවැරදිව මේක වඩනවා නම් එක දවසකුත් ඇති කියලා දේශනා කරනවා. එතකොට ඒ මට්ටමට අපිට දේශනා කරනවා නම් ඒක හිස් වචනයක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේගේ වචනේ. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් දෙයක්. එහෙනම් ඒක කරන්න බැරි බවක් තියෙනවා නම් ඒක අපේ දෝෂේ. ඒ කියන්නේ අපි එච්චර වචනයක් තියෙනකොට අපිට ඒක කරන්න බැරි වෙන්න විදිහක් නෑ. අපිට ඒක කළ හැකි දෙයක්ව තියෙනකොට අපි නොකර ඉඳීමකුයි තියෙන්නේ. ඒ නිසා අපි අප්‍රමාදී විය යුතුයි. අපි පුළුවන් තරම් හිත පිළිබඳව තේරුම් අරගෙන හිත පිළිබඳව අවබෝධ කරගෙන ඒ පැත්තට නැවත නැවත නැඹුරු වෙලා ඒ කටයුතු ටික අපි සම්පාදනය කරගත යුතුයි. ඒ නිසා මේකට කියනවා දෙදා විතක්ක සූත්‍රය කියලා. එතකොට එදා ප්‍රශ්නයක් තිබුණානේ යෝනිසෝ මනසිකාරය අපි කොහොමද පවත්න්නේ කියලා. අන්න ওই විදිහට හිතේ ඇතිවෙන විතර්කයන් පිළිබඳව අපි අවබෝධයෙන් කටයුතු කරන එක දෙපැත්තකට අපි සිතුවිලි බෙදාගෙන අයහපත් සිතුවිලි දුරු කරලා යහපත් සිතුවිලි ඉපදවීම පිණිස අපි ව්‍යායාම කරන එක නැතිනම් වෑයම් කරන එක උත්සාහවත් වෙන එක කටයුතු කරන එක මේකට කියනවා ඒක නා යෝනිසෝ මනසිකාරය පවත්නවා අයෝනිසෝ මනසිකාරය දුරු කරලා කියලා. මේ විදිහට යෝනිසෝ මනසිකාරය තුළ ඉන්න කෙනාට උපන් ආශ්‍රව ධර්මයන් දුරු වීමට යනවා නූපන් ආශ්‍රව ධර්මතාවයන් නූපදීමට යනවා කියන දේ සිද්ධ වෙනවා. ඒ නිසා ආශ්‍රව නම් ගැටලුව ආශ්‍රව දුරු කර ගැනීම නම් සිද්ධ කළ යුත්තේ ආසවක්ඛය ඥානය නම් උපදවගත යුත්තේ කළ යුතු දේ බවට පත් වෙන්නේ ආශ්‍රව උපදින ක්‍රමය තන වහලා දාන එක. ඒ නිසා ආශ්‍රව උපදින තන බවට පත් වෙන්නේ නැවත නැවත මේ විතර්කයන් හිතේ බහුලව යෙදීම නම් ඒ බහුලව යෙදෙන තැන අපි වසා දැමිය යුතු වෙනවා. ඒ නිසා උත්සාහවත් විය යුත්තේ ඇතිව තිබෙන දේ හිස් කරන්න පෙර මේ සිතුවිලි නැවත නැවතත් ඇති වෙමින් දෝරේ ගලා යන උතුරලා යන තැන නැවත නැවත නතර කරන්න. එතනින්ම නතර කරලා දාන එක. ඒ නිසා අපි එතෙන්ට උත්සාහවත් වෙනවා නම් මම හිතනවා මේ ගමන අපිට යන්න පුළුවන් දෙයක් කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා. ඒ නිසා නිවන් ප්‍රතිපදාව යන්න අවශ්‍ය විවේකයේ සැපේනවා නම් ඒ කාරණාව सिद्ध කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම බැරි දෙයක් නෙමෙයි කියන එක නැවත නැවතත් පුන කියන එක කළ හැකි දෙයක්. ඒ වගේම අපි කළ යුතු දෙයක් කියන එක. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒක අර විදිහට උත්සාහය සහ වීරිය තියනවා නම් Tamange හිත ගැන නැවත නැවත බලන්න පුළුවන් නම් එතකොට ප්‍රවිවේකයේ යෙදෙනවා නම් ඒ හිත ඒ නිවන කෙරෙහි නැඹුරු වූවක්ව පවතිනවා නම් ඒ කෙනාට නිවන දුරුවක් වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා අවශ්‍ය වෙන්නේ අපිට නිකම් පැවිද්දෙක් වීම නෙමෙයි. පැවිදි වීමේ මූලික පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම පිණිස වෙහෙස වීම සහ ඒ පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම. ඒ නිසා කවුරුත් අප්‍රමාදී වෙන්න අපි කවුරුත් ඒ සඳහා උත්සාහවත් වෙමු. විතක්ක සංඨාන සූත්‍රයත් මේ සමීපයෙන් යන සූත්‍රයක්. ඒ ගැනත් කරුණු මම ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. අද දවසේදී අපි දේශනාව නතර කරමු. ප්‍රශ්න ගැටළු තියෙනවා නම් අපි කතා කරමු ධර්මයේ සම්බන්ධයෙන්.